නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව අවකාශයේ නම් ඔබ සිටින්නේ. ඒ සියලු අවස්ථාවන්හි පින්වන්ත ඔබ හැමදෙනාම ඒකරාශී කරගනිමින් ඊටාම දයාවෙන් සතියන්ත සීල භාවනා වැඩසටහන පොසොන් පොයේට පසුව අපි ඉරිදා උදෑසන නැවත ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් කවර අභියෝග ජීවිතයට සම්මුඛ වුණත් සැනසෙල්ල අත්ැසිල්ල නිරන්තරයෙන්ම තුනුරුවන පාමුලම උදාවනවා කියලා ඔබ දන්නවා. ඉතින් මේ දවසේ කාලෙන් මේ අප තුනුරුවන් පාමුල වෙන් කරගන්න මේ කාලය මොනතරම් වටිනා ඵලදායීතාවන් අපේ ජීවිතයට අත් කරනවාද කියන කරුණ ඔබ ඉතා හොඳින්ම දන්නවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය අභියස රැඳෙන පින්වන්ත හැමදෙනාමත් ලක්කිරු ගුවන්විදුලිය සමීපයේ රැඳෙන හැමදෙනාමත් අන්තර්ජාල සජීව විකාශනය ඔස්සේ අප හා සමග සම්බන්ධ වෙන පින්වන්ත හැමදෙනාමත් ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ඉතින් අපට අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නයේ මෙම අවස්ථාවන විට ශ්‍රද්ධා විශේෂ මන්දිර පරිසරයට වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද සීල භාවනා වැඩසටහනේ උදෑසන සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න මහරගම ගොඩිගමුව පදිංචි හතාරි කෞශල්‍ය චානක සිසිර කුමාර, කුරුවිට පාතගම පදිංචි මේනක සිසිර කුමාර සහ W සෝමාවතී යන පින්වන්ත හැමදෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන කැටුව පිනති ඔබ හැමදෙනාමත් කැටුව උතුම් සීලයේ පිහිටා ධර්ම ශ්‍රවණයේ පිණිස කාලය උදා කරගන්න සූදානම් ගරුතර මහ සංඝරුවන ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. මාත් එක්ක කවුරු කියමු තෙරුවන් වඳින්නට. සාදු සාදු බුදු රුවන වඳින්ටයි සාදු සාදු සාද හම් නම දින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි. සාදු සාදු සාදු. අප සියලු දෙනාට මේ උතුම් බුද්ධ ශාසනය හඳුන්වලා දුන්න අපට මේ බුද්ධ ශාසනය ගැන සිත පහදවා ගන්නට සියලුම
පරිසරය හදලා දීලා තිසරණේ කෙරෙහි පහදවපු අපගේ ගුරු දෙවිඳුන් සිහි කරලා වන්දනා කළයිමු. අපට මේ සියල්ල ලබා දුන්න අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝග දීර්ඝායු සම්පන්න ලබත්වා ගුරු දෙවිඳුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. සදහැවත් පින්වත්නි, මේ අපිට මනුස්ස ජීවිතේ ලැබෙන උතුම්ම දේවල් තමයි මේ වකවානුවේ අපට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ මිනිස්යාගේ ගොඩාක් කුසලතා ඒ වගේම ගුණදහම් පිරිහුණු යුගයක්. ඒ කියන්නේ මේ බුද්ධ දේශනාවේ පින්වත්නි තියෙනවා මිනිස්යා පිරිහෙන්න පටන් ගත්තේ එක දිගට පිරිහීගෙන එනකොට මේ මිනිස්යාගේ ආයුෂත් පිරිහුණා. ඒ මිනිස්යාගේ වර්ණයත් පිරිහුණා. එතකොට මේ මිනිස්යාගේ ආයුෂයි වර්ණයයි සියලු දේ පිරිහිච්ච කාලෙක අවුරුදු 500ට පරමායුෂ ආව කාලේ දෙමව්පියන්ට සලකන එක, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් පුදන එක මේ ලෝකෙන් අතුරුදන් වුණා. ඒ යුගයේ සත්‍යයේ ආයුෂ 250ට බැහැලා කොමාරි අවසානයේදී 100 දක්වා අඩු වුණා. මං කියන්නේ මේ යුගයේ පින්වත්නි කුසලතා එහෙම නැත්නම් ගුණධර්ම කියන ඒවා අඩුම මට්ටමේ තියෙන කාලයක්. දෙමව්පියන්ට සලකනවා කියන එක අද කාලෙන් ඇත්තටම නැති තරම්. ඒවා තිබ්බේ ආයුෂ වැඩි කාලේ. ශ්‍රමණක් බ්‍රාහ්මණයන් පුදන එක අද කාලේ නැහැ. අපිට පේනවා සමහරට අද කාලේ ආදර ගෞරවයෙන් දන් දෙනවා. ආයුෂ වැඩි කාලේ මිනිස්යාගේ ගුණධර්ම තියෙන කාලේ ඊටාම තියුණු ගෞරව සහිතවයි ශ්‍රමණක් බ්‍රාහ්මණයන් පිදුවේ. මේ ලෝකෙන් ඒක අතුරුදන් වෙලා දැන්. එතකොට පින්වත්නි මේ කාලේ ගොඩාක් මිනිස්යාගේ පරිහානිය වෙච්ච කාලේ. එකක් කුසලතාති. හිතන්න අපිට හැකියාවක් තියෙනවා කියලා. හිතන්න අපිට තියෙනවා හොඳට කතා කිරීමේ හැකියාවක්. මිනිස්යාට සිහිය උපදින්නේ ඒ කතා කිරීමේ හැකියාව මුල් කරගෙන කුසලයක් කරන්න නෙවෙයි. එය අයහපතටමයි යෙද වෙන්නේ. හිතන්ට ලාමක සතෙකුට, හිතන්න වඳුරෙකුට දැලි පිහියා වුණාම ඔහුට කුසල් උපද්දවන්න හැකියාවක් නැහැ ඒකෙන්. එය යහපතට යොදව ගන්න හැකියාවක් නැහැ. ඒ වගේ මිනිස්යාගේ ගුණදහම් ලාමක වෙන්න ඒ මිනිස්යාගේ තියෙන හැකියාවලින් සියලු මිනිස්සු කුසල් උපද්දනවට වඩා සිද්ධ වෙන්නේ අකුසල් ඉපදෙන එක. ඒක තමයි ලෝකේ හැටි. ඒක තමයි මිනිසෙක් හොඳ දෙයක් කළත් ඒකේ අඩුවක් පේනවා මිසක්. එතකොට මේ ලෝකේ හැටි ඒකයි. මේ සංසාරේ ආයුෂ අඩු වෙන කාලෙක. එහෙව් යුගයක අපි මේ ධර්මය අහනවා කියන එක පුදුම සහගතයි. එහෙව් යුගයක සිල් පුරනවා කියන එක පුදුම සහගතයි. එහෙව් යුගයක බඹසර ගැන කතා කරනවා කියන එක පුදුම සහගතයි. එහෙව් යුගයක මෙවැනි බුදුවරු ගැන අහන්න ලැබෙනවා කියන එක පුදුම සහගතයි. එහෙව් යුගයක සෑ බෝධි බැඳ පින් රැස් කරනවා කියන එක අතිශයින්ම පුදුම සහගතයි. ඒ නිසා පින්වත්නි එවැනි යුගයක කොටස්කාරය අපි. කොහොම හරි අපිට මොකද්දෝ පිනකට සත්පුරුෂ ඇසුර ලැබිලා මේ විදියට නිර්මල ධර්මයේ කතා කරමින් නිර්මල ධර්මයේ ගැන අසමින් අපිට සත්පුරුෂ භූමියක සිත් පිහිටුව ගන්න කැමැත්තක් උපන්නා. ඒක පින්වත්නි වාසනාවක්. ඒ නිසා මේ ඔබට ලැබෙන්නේ ජීවිතයේ දියුණුව පිණිස. මේ ඔබට ලැබෙන්නේ ජීවිතයේ කුසල් වලින් දියුණුව පිණිස ඇති කර ගන්න කාලය.
ඒ නිසා අපි කවදාවත් හිතුවේ නැහැ, හිතන්න අපි පුංචි කාලේවත් හිතුවේ නැහැ මේ විදියට එක දිගට බණ අහන්න. දැන් උදේත් බණ අහනවා, දවාලෙත් බණ අහනවා, හවසටත් බණ අහනවා, රැයටත් බණ අහනවා. සංඝයාත් බණ කියනවා, ගිහි අයත් දහම් කරුණු කියනවා. මේක පුදුම කාලයක් පින්වත්නි. ඒ නිසා මෙවැනි කාලයක් බොහෝ කල් තියෙයි කියලා කියන්න බෑ. මෙවැනි සොඳුරු යුගයක් බොහෝ කල් තියෙයි කියලා කියන්න බෑ. හේතුව මිනිස්යාගේ ආයුෂ පිරිහි යනවා. මිනිස්යාගේ කුසලතා පිරිහි යනවා. මෙවැනි ඒකයි දුර්ලභයි කියන්නේ. ඒකයි මේ සද්ධර්මයේ දුර්ලභයි කියන්නේ. ඒ නිසා මේ යුගයේ අපි මහන්සි වෙලා හරියට තිසරණේවත් පිහිටා ගත්තොත්, හරියට සත්පුරුෂ ඇසුරට සිත පහදවා ගත්තොත්, හරියට කෙලෙහි ගුණ පුරුදු කර ගත්තොත්, හිත හරි විදිහට සසුනේ පිලිසරණ ගන්නට සකස් කර ගත්තොත්, භූමිය හදා ගත්තොත්, පින්වත්නි අපි මේ බුදු සසුනේ පිහිටක් ගත්තා කියලා කියන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අපට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ සොඳුරු දේවල් එකතු කරගන්න. සොඳුරු දේවල්. ඒ නිසා ඒ සොඳුරු දේවල් එකතු කරගන්න අමාරුයි. සොඳුරු දේවල් එකතු කරගන්නකොට නිന്ദා අපහාස වෙනවා. සොඳුරු දේවල් එකතු කරගත්තී අපිට වරදිනවා සමහර වෙලාවට. ආයේ මේ වැරද්දින් නැගිට මනුස්ස ජීවිතේ හොඳට පිං පුරව ගන්න බුද්ධ සසුනේ පිහිටක් ගන්නට. ඒ නිසා අපි හිතුවා ඔබට මේ මනුස්ස ජීවිතෙන් ඇති කරගන්න ඕන කාරණා ටිකක් මා ඔබට උතුම් බුද්ධ දේශනාවකින් කියා දෙන්න කල්පනා කළා. පින්වත්නි මම ඔබට හිතුවා අද මේ සූත්‍ර දේශනාව තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පළමු පොත් වහන්සේගේ තියෙන උතුම් බුද්ධ දේශනාවක්. මේ පුංචි කාලය ඇතුලේ අපි ඔබට කියා දෙන්නේ. මේ බුද්ධ දේශනාවේ නම තමයි විමර්ශක සූත්‍රය. මේකේ නම තමයි විමර්ශක සූත්‍රය. විමර්ශක කියලා කියන්නේ පින්වත්නි නුවණින් විමසනවා කියන එකට. නුවණින් විමසනවා කියන එකට තව වචනයක් තියෙනවා. නුවණින් විමසන බොහෝ විට කියන යෝනිසෝ මනසිකාරය කියන එකත් නුවණින් විමසීම. මෙතන කියන්නේ කරුණු විමසා බැලීම. මෙතන කියන්නේ නුවණින් කරුණු විමසා සොයන එකට තමයි විමර්ශක කියලා කියන්නේ. මේ බුද්ධ දේශනාව තියෙන මජ්ක්‍ධිම නිකාය. හොඳට අසා ගන්න. මේ කෙටි කාලය තුල හොඳට අසා ගන්න. මේක පුදුම ලස්සනයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දෙන විදිහ අසිරිමත්. වෙන බලන්න බුදු කෙනෙක්ගේ විසරද බව. මේ බලන්න බුදු කෙනෙක්ගේ සම්මා සම්බුද්ධත්වය. මේ බලන්න බුදු කෙනෙක්ගේ අරහත්ත්වය. මේ බලන්න බුදු කෙනෙක්ගේ අභීත බව, බය නැති බව, විසරද බව. භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සංඝයා අමතලා කියනවා මහන්නේ කියලා කතා කරනකොට ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. ඔන්න දහම් කතාව පටන් ගන්න යන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මේ මෙහෙම භික්ෂුවක් ඉන්නවා. දැන් මේ කරුණ හොඳට අහගන්න ඔබ. මේ මෙහෙම භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවගේ ස්වභාවය තමයි මහණෙනි භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව පරසිත දකින්ට දක්ෂ නැහැ. මොකේටද දක්ෂ නැත්තේ? අනිත් අයගේ හිත් බලන්ට ඒ භික්ෂුව දක්ෂ නැහැ. ඒ භික්ෂුවට හැකියාවක් නැහැ. පරසිත දැකීමේ නුවණ ඒ භික්ෂුවට නැහැ. හැබැයි ඒ භික්ෂුවට විමසීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ භික්ෂුවට මොනවද නැත්තේ? පරසිත දකින්ට නුවණ නැහැ. හැබැයි නුවණින් විමසන්න හැකියාව තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි ඒ භික්ෂුව මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හොඳට බලනවා කිව්වා. මේ බුදු කෙනෙක්ද නැද්ද කියලා බලනවා කිව්වා.
දැන් මේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තමන් වහන්සේ දිහා බලන්න කියන්නේ. මේ තථාගතයන් වහන්සේ දිහා බලන්න කියනවා මේ බුදු කෙනෙක්ද නැද්ද කියලා හිත දිහා බලන්න විදියක් නෑ මේ භික්ෂුවට. හේතුව මොකද? මේ භික්ෂුව අනිත් අයගේ හිත දකින්න බෑ. ඒ හැකියාව නෑ. හැබැයි මේ භික්ෂුවට හොඳට නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. නුවණින් විමසීමේ හැකියාව, විමසන හැකියාව තියෙන නිසා මේ භික්ෂුව අර බුදුරජාණන් වහන්සේ ගැන විමසනවා. කොහොමද විමසන්නේ? මේ බුදු කෙනෙක්ද නැද්ද කියලා ඔන්න මේ භික්ෂුව විමසන්න පටන් ගන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි එහෙම නුවණින් පරීක්ෂා කරන්නේ කොහොමද? ඔන්න ඔය විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ඇහුවේ. එතකොට සංඝයා කිව්වා ස්වාමීනි අපිට මේ බුදු කෙනෙක්ද මේ බුදු කෙනෙක් නොවේද කියලා නුවණින් කල්පනා කරන රටාව අපිට තේරෙන්නේ නැහැ. ස්වාමීනි අපිට ඔක තේරෙන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ භගවා මූලකාණෝ මේ බන්තේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ භගවා නේති භාග්‍යතුන් වහන්සේ නේත්‍රුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි නායකයා. භාග්‍යතුන් වහන්සේ තමයි පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. ස්වාමීනි ඒ නිසා අපට මේ කරුණ වැටහෙන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මානේ අපිට කියා දෙන්න කොහොමද අපි බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ? දැන් භාග්‍යවතුන් වහන්සේ බලන්ට තමන් වහන්සේ මනාකොට හඳුන්වා දෙනවා. එතකොට මේක අපිට වැදගත්ද නැද්ද? අතිශයින්ම වැදගත්. ඒ කියන්නේ අපි කෙනෙක් හඳුනා ගන්න තරමට තමයි ඒ කෙනාට ලං වෙන්නේ පින්වත්නි. අනිවාර්ය ගෙදරක ගන්නට ගෙදරක ගත්තොත් බිරිඳ ස්වාමියා හරියට අඳුන ගන්න ඕන. නැත්නම් ඒ ගෙදර ප්‍රශ්න 1000ක් ඇති වෙනවා. ස්වාමියා බිරිඳගේ හැටි අඳුන ගන්න ඕන. නැත්නම් ඒ ගෙදර ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ ඉන්න වෙන්නේ. දරුවෝ තමන්ගේ දෙමව්පියෝ හරියට හඳුනා ගන්න ඕන තමන්ගේ දෙමව්පියෝ කියන්නේ කවුද කියලා. නැත්නම් ඒ ගෙදර යුද්ධයක් වගේ තියෙන්නේ. දෙමව්පියෝ තමන්ගේ දරුවෝ හොඳට හඳුනා ගන්න ඕන. එතකොටයි මේ ගෙදර සමගිය රැකෙන්නේ. ඊළඟට ශිෂ්‍යයෝ ගුරුවරු හඳුනාගෙන ඉන්න ඕන. එතකොටයි මේ ශිල්පේ ගන්න පුළුවන්කම තියෙන්නේ. ගුරුවරු ශිෂ්‍යයා හඳුනාගෙන ඉන්න ඕන. එතකොටයි ගුරුවරයාට ශිල්පෙ දෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි මේ ලෝකේ හැමතැනම හඳුනාගත්තොත් අපි ඇසුරු කරන කෙනා හරියට අඳුනගත්තොත් ඒ කෙනාගේ ගති ලක්ෂණ අපිට ඒ කෙනා ගැන විශ්වාසය ඇති කරගන්නට එහෙම නැත්නම් කටයුතු කරන්නට එහෙම නැත්නම් ඒ අය සමග ඇසුරු කරන්න පහසුයි. ඒ හඳුනාගත්තේ නැති තැන හර කෙනෙක් හඳුනාගත්තේ නැත්නම් එතන අරුබුදයක්මයි. අරුබුදයක්මයි. එතකොට මේක බාහිර ස්වරූපයෙන් විතරක් නෙවෙයි හඳුනගන්නේ. ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ අවසානයේට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝයාව නවතන තැන මේකේ අවසානයේට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මේ උත්තම බුද්ධ දේශනාවේ අවසානයේට මහණෙනි යම් විදියකට මේ විදිහට හඳුනා ගත්තොත් ඒ කිනාගේ ශ්‍රද්ධාව මුල් බැසගත්තා ආකාරවතී ශ්‍රද්ධාවට එනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අවසානයේ දේශනා කරන්නේ. එහෙනම් අපිට ඒකයි ඕනේ. අපිට ඕනේ පිළිසරණයි. එතකොට ඒකයි මං කිව්වේ හඳුනා ගන්න ඕන අපේ ශාස්ත්‍රඥ වහන්සේ. හඳුනා ගන්න බැරි වුණොත් පටලැවුනොත් එහෙම නැත්නම් හඳුනා ගන්නට යන කෙනා ඒ භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. දැන් එක තැනක තියෙනවා කතාවක්. එක තරුණ සිටුදුවක් මාලිගාවේ සිටු මැදුරේ ඉන්නකොට පිරිස අතරේ කතාවක් ඇහෙනවා. දැන් එතන සිටුදුවට පේනවා පිරිසත් එක්ක ඉන්නකොට ලොකු හරක් පට්ටියක් යනවා. ඔතන ඉන්නවා හොඳට මොල්ලිය තියෙන ලොකු හරකෙක් ගවයෙක් පේන්න පටන් මෙයාට පෙවුණා. එයා අනිත් හරක් ඉක්මවලා මේ ලොකු මොල්ලිය තියෙන හරකා කරත්තට බැන්දත් දස් කම්පානවා.
කොහෙට හරි ගියත් දස්කම් පානවා. එතන නායකයා අර මොල්ලිය තියෙන නිසා. ඊළඟට යාට ලොකු හැකියාවක් තියෙනවා. මේක දැකලා මිනිස්සු කිව්වා මේ මොල්ලිය තියෙන වෘෂභයා නම් මහා සම්පතක්. මේ මහා වෘෂභයෙක් කියලා කියන්න සුදුසුයි. අර සිටුදුව මෝඩයි. සිටුදුව බලාන හිටියා එහෙනම් මොල්ලිය තියෙනවා නම් ඒ වෘෂභයා මහා වෘෂභයෙක් කියලා සිටුදුව හිතුවා. එයා හඳුනාගත්තේ එහෙම. ඒ තිරිසනාට ගලපලා බැලුවා. දවසක් ඉන්නකොට ඔන්න පාරේ යනවා දැක්කා වකුටු වෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ කොන්ද මැදින් කොන්ද බෙල්ලට උඩින් විශාල ගෙඩියක් මතුවෙලා. එතකොට මේ මිනිස්සයාගේ ලෙඩක් ඒක. මේ සිද්දුව කල්පනා කළා මේන්න මහා පුරුෂයෙක්. මොල්ලියේ තිබ්බනම් හරකාගේ මේක මහා වෘෂභයෙක් නම් මේ උඩ කොන්ද උඩට මතුවෙලා තියෙන ගෙඩියක් තියෙන මේ පුරුෂයා මහා පුරුෂයෙක්. කියලා සිටුදුව තමන්ගේ රත්තරන් බඩු ටික ගත්තා ජනලෙන් පැන්න අර මිනිසයා එක්ක පිටිපස්සෙන් ගියා. ඊට පස්සේ මේ මිනිසයා හන කවුද ඔබ ඇහුවා. කිව්වා මං ඔබගේ ස්වාමීනි මං ඔබේ බිරිඳ වෙන්නම්. කිව්වා මං හිඟන්නේ කිව්වා මං හිඟාකකා ඉන්න මිනිහෙක් කිව්වා. නෑ ඒක මට වදාළ නෑ ඔබ මහා පුරුෂයෙක් කිව්වා. හිඟන්න බැලුවා මේ මොකක්ද අප්පා වෙන්නේ. ඊට පස්සේ කමන්නේ එහෙනම් මාත් එක්ක යමන් කියලා ගිහිල්ලා අම්බලමක නැවතුණා. රෑ හීතල වැඩි වෙලා අර හිඟන්නා වකුටු වෙලා ගැහිලා රෑ මැද්දේම හීතලට මැරුණා. වීණා දණ්ඩ වගේ ඇකිලිලා මැරුණා කිව්වා තියෙනවා. එතකොට පටල ගත්තා. එතකොට හරියට හඳුනා ගත්තේ නැත්තම් කාටත් වරදිනවා. අපි කාටත් වරදිනවා. ඒ නිසා පින්වත්නි මේක හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියන එක අපේ ජීවිතයට බොහෝ උපකාරයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම ඔබට එහෙනම් කියා දෙන්නම්. කොහොමද කියා දෙන්නේ? මහණෙනි හොඳින් කන් යොමු කරගෙන අසන්ට. නුවණින් තේරුම් ගන්නට මම ඔබට කියා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ සංඝයා කිව්වා ස්වාමීනි එසේය අපි මේ ධර්මය හොඳින් මතක තබා ගන්න. භාග්‍යවතුන් වහන්සේ මේ රමණීය දේශනාව ඔන්න දේශනා කළා. ඔන්න දැන් පටන් ගත්ත දේශනාව. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි පරසිට දැකීමේ ඥානෙ නැති ඒ කියන්නේ අනිත් අයගේ හිත දකින්න බැරි භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට හැබැයි හොඳට නුවණින් විමසන්න පුළුවන්කම තියෙනවා. පරසිට දකින්න බැරි වුණාට මොකද නුවණින් විමසන්න හැකියාව තියෙනවා. ඒ භික්ෂුව මොකද කළේ? කරුණු දෙකක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ දිහා බලන්න ඕන. හොඳට බලන්න කිව්වා. සාස්ත්‍රුන් වහන්සේ දිහා බුදුරජාණන් වහන්සේ දිහා කරුණු දෙකක් ඔස්සේ. කොහොමද බලන්නේ? ඇහෙන් හොඳට බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ දිහා. දැන් බුදුරජාණන් ඉස්සරහා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන සංඝයාට මේ බුදුරජාණන් වහන්සේ දිහා සම්බුදුරජාණන් වහන්සේ දිහා හොඳට ඇහෙන් බලන්න කිව්වා. ඇස් දෙකෙන්. ඇස් දෙක ඇරලා බලන්න කිව්වා හොඳට මේ කෙනාගේ කෙලෙස් තියනවද? ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් අභියෝගයක් වගේ මේ සාතුනාසේ කියනවා මා දිහා බලන්න කියනවා මගේ කෙලෙස් තියනවද? ඇහෙන් බලනකොට කොහොමද කෙලෙස් පේන්නේ? ඇහෙන් බලනකොට බලන්න කිව්වා යනකොට එනකොට මේ කෙනාගේ කෙලෙස් වැగిරෙනවා පේනවද? ඊළඟට සත්තු මරනවා පේනවද? ඊළඟට මේ සොරකම් කරනවද? මේ ඇහෙන් පේනවා. බඹසර නසා ගන්නවද? දැන් පින්වත්නි අපිට කෙනෙක් හැරෙනකොට සාමාන්‍ය කියන්න පුළුවන් මේ එන්නේ මොකාටද කියලා. දැන් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ මිනිස්සයා ඔන්න හිතන්ට අපිට කවුරු හරි කෙනෙක් එනවා දහම් කතාවෙන් අවවාද කරගෙන. ඔන්න තරුණ කෙනෙක් ඔන්න එනවා තවත් තරුණ කෙනෙක් ගාවට දහම් කතාවෙන් ආවා. එතකොට ඒ කෙනා එන්නේ දහම් කතාවටද එහෙම නැත්නම් වෙන මොකේද හරිද කියලා අපිට බලනකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට යන එන විදිහෙන් ඊට පස්සේ හැසිරෙන විදිහෙන් අපිට කෙනෙක් දිහා බලලා තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ බලන ක්‍රමෙන් අපිට තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ
ඒ කෙනාගේ ඒ ස්වභාවය තීරණය කරන්න තියෙන්නේ පින්වත්නි ඒ හැසිර ඇහෙන් බලලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඇහෙන් බලලා තීරණය කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කෙලෙස් තියනවාද කියලා බලන්න කිව්වා. කෙලෙස් තියනවාද බලන්න කිව්වා. ඊළඟට බලන්න කිව්වා කනෙන් අහද්දි. කනෙන් අහන්නේ මොනවද? කනෙන් අහන්නේ කතා කරන දේවල්. සමහර ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන වචනවල කෙලෙස් වැగిරෙනවද? රාගය වගුරුවන වචනද මෙයා කියන්නේ? රාගයට පොහොර වැටෙන දේවල්ද කියන්නේ? අවුස්සන දේවල්ද කියන්නේ? අපිට බැයිද පින්වත්නි වචනෙකින් මිනිසෙක් රාගෙන් අවුස්සන්න? ඕන තරම් පුළුවන්නේ. වචනය උස් පහත් කරලා මිනිසෙගේ රාගේ ඕන තරම් විදිහට අවුස්සන්න පුළුවන්නේ. තරහ අවුස්සන්න පුළුවන්නේ මිනිසෙගේ වචනය උස් පහත් කරලා. මෝහය අවුස්සන්න බය ඇති කරන්න බැයිද මිනිසෙකුට වචන උස් පහත් කරලා. ඊළඟට සැකය ඇති කරවන්න බැයිද වචන උස් පහත් කරවලා. අපිට බැයිද වචනේ පාවිච්චි කරලා හිනස්සන්න මිනිස්සු. පුළුවන්. එතකොට මිනිස්සුන්ව රාග දේශ මෝහ ඇති කරන්නේ රාග දේශ මෝහ තියන අය. රාග දේශ මෝහයෙන් නිදහස් වුණ අය කවදාවත් මිනිස්යාව රාග දේශ මෝහයේම යොදවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිහා බලද්දි බුදුරජාණන්සේගේ අවුරුදු 45 පුරාවටම කොතනකවත් මේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එක මොහොතක් රාගයක් ඇති වෙන්න කාටවත් කරුණ කියලා නැහැ. ද්වේෂයක් ඇති වෙන්න කාටවත් කරුණ කියලා නැහැ. මෝහයක් ඇති වෙන්න කාටවත් කරුණක් කියලා නැහැ. අපේ බුදුරජාණන්සේගේ වචනය ඒ තරම් පාරිශුද්ධයි. අපි බුදුරජාණන්සේගේ වචනයෙන් දහස් ගණන් රාග ගිනි කඳු නිවි දානවා. ද්වේෂයෙන් පිච්චෙන මිනිස්සයා අපේ බුදුරජාණන්සේගේ එක වචනයෙන් ඒ ද්වේෂ ගිනි මුළු මනින්ම නිවලා දානවා. ද්වේෂ සිතිවිල්ලෙන් එන මිනිස්සු එක මිනිස්සෙක් බුදුරජාණන්සේ ගාවට ඇවිල්ලා කියනවා හිතාගෙන එන්නේ ඒ මිනිස්සයා හිතාගෙන එන්නේ බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒකට විරුද්ධව මං කියනවා. බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් කිව්වොත් ඒකට අනිත් පැත්තට මං කියනවා. බුදුරජාණන් වහන්සේ නරක දෙයක් කිව්වොත් ඒකට අනිත් පැත්තට මං විරුද්ධව කතා කරනවා කියලා බමුණෙක් කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ මේ බමුණ ළඟට ආවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ බමුණාගේ හිත දැක්කා. දැකලා භාග්‍යවතුන් වහන්සේ වචනයක් කතා කළේ නැහැ. හැරිලවත් බැලුවේ නැහැ. මේ බමුණා කියනවා ටිකක් වෙලා ඉඳලා ශ්‍රමණේ මාත් එක්ක වචන කතා කරන්න කිව්වා. මාත් එක්ක වචන කතා කරන්න කිව්වා. දැන් බමුණා බලාගෙන ඉන්නේ වචනයක් කිව්වොත් ඒකට විරුද්ධව කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා විරුද්ධ අදහස් තියන අයට මේ සසුනේ පිහිට ගන්න බෑ කිව්වා. මේ සසුනේ පිහිට ගන්න බෑ විරුද්ධ මතවාදීන්ට කියලා සිහි කියපු ගමන් අර බමුණාට ඒකම ඇති. ඒ මොහොතේ කිව්ව ස්වාමීනි තේරුණා මං ඔබ වහන්සේ සරණ යනවා. මං යටට හැරවිලා හිටියේ. දැන් මං උඩට හැරුණා. මං අන්ධකාරයේ හිටියේ. මං දැන් ආලෝකයට ආවා. මං ස්වාමීනි ඇස් නැතිව හිටියේ මට ඇස් ලැබුණා. ස්වාමීනි මං අද සරණ යනවා කියලා එක වචනයයි. අපි බුදුරජාණන් වහන්සේගේ එක වචනෙන් අර මිනිස්යාගේ සියලු දේ වෙනස් වෙලා මේ බුදු සසුනේ පිළිසරණ ලබන උත්තමයෙකුණානේ. පින්වත්නි ආන්ගේ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ පිරිසුදු බව. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි බලන්න කිව්වා මේ ශාස්ත්‍රඥ වහන්සේ දිහා. ඇහෙන් බලනකොට හොඳට බලන්න කිව්වා කෙලෙස් වැగిරවන සිද්ධියක් තියෙනවද කොතනකවත්. පින්වත්නි අපි යනකොට සමහරුන්ගේ දැන් සති සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවනේ. සතිපට්ඨානේ සංඝයාට කාටත් පුරුදු කරන්නට සති සම්පජඤ්ඤය තියෙනවා. සති සම්පජඤ්ඤයේදී තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාලා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වටපිට බලද්දී ඉදිරියට යද්දී ආපසු එද්දී හොඳට සිහියෙන් ඉන්න කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා සංඝාටිපත චීවර ධාරණේ සිවුරු ආදිය පොරවද්දී
සිහියෙන් ඉන්න. අසිතේ පීතේ කායිතේ සායිතේ කෑම බීම කද්දි බොද්දි සැතපෙද්දි සිහියෙන් ඉන්න කිව්වා. හේතුව මොකද? මේ හැම අවස්ථාවකම කෙලෙස් වැగిරෙන්න පුළුවන්. සමහරුන්ට වෙන වෙලාවකදී ගානක්වත් නැහැ. කෑමක් ලැබුණ ගමන් ඒ මිනිස්යාට සිහි නැහනේ. එතකොට මේ හැම තැනකම කෙලෙස් වැగిරෙනවා පින්වත්නි. හැම ඉරියව්වකම භාග්‍යතුන්සේ වදාලා මහණෙනි හොඳට බලන්න කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලනකොට ඇස් දෙකෙන් බලනකොට පේනවද මේ ශාස්ත්‍රුන් වහන්සේගේ කෙලෙස් වගිරෙන ඉරියව්වක් පේනවාද කියලා බලන්න කිව්වා. පේන්නේ නැහැ. බුදුරජාන්සේ මේ සංඝයාට කියනකොට සංඝයා දොහොත් මුදුනට අරගෙන මේ භාග්‍යතුන්සේගේ ඒ ඉරියව්වට භාග්‍යතුන්සේගේ ඇසින් බලද්දී කිසිදු කෙලෙසයක් වැగిරෙන්නේ නැහැ කියලා ඕන් නිශ්චයකට එනවා. ඊළඟට භාග්‍යතුන්සේ වදාලා එහෙනම් මහණෙනි දැන් ඔබ දැක්කා ශාස්ත්‍රුන් වහන්සේගේ කයෙන් ඇහෙන් බලනකොට කායික ක්‍රියා පිරිසුදුයි කියලා ඔබට පෙවුණා. කනෙන් අහනකොට වාචසික ක්‍රියා පිරිසුදුයි කියලාත් ඔබට පේනවා. ඒ කියන්නේ බුදුරජාන්සේගේ කයත් පිරිසුදුයි වචනත් පිරිසුදුයි. දැන් එතකොට සිත පිරිසුදු කියලා අපිට දැන් බලන්න මෙයාට භික්ෂුවට නුවණ නැහැනේ. මොකද පරසිත දකින්න බෑනේ. ඒ නිසා ඉස්සරලා බලන්නකෝ කය දිහා. බුදුරජාන්සේගේ කය දිහා. ඔන්න දැන් නිශ්චයකට ආවා අපේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම පිරිසුදු ජීවිකාවක් ගෙවන කෙනෙක්. ඊළඟට ඔතෙන්දී කය පිරිසුදුද බැලුවා, වචනේ පිරිසුදුද බැලුවා, ඊළඟට ආජීවය ඒකත් බලනවා. ආජීවය කියලා කියන්නේ ජීවත් වෙන ක්‍රමය. එතකොට සමහර මිනිස්සු ජීවත් වෙන්න නොයේක් කපටිකම් කරනවා. නොයේක් වංචා කරනවා. වංචා සහගත ක්‍රියා කරනවා. මේ එකක්වත් බුදුරජාන්සේගේ ජීවිතේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ විසරද ඥාන තියෙනවනේ. khemappattho අභයප්පත්තෝ බය රහිත බවට පත් වෙලා නින්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා විසරදව මේවා කියන්නේ මහණෙනි බලන්න කියනවා. තථාගතයන් වහන්සේගේ තියෙනවා නම් බලන්න කියනවා. දැන් අසාමාන්‍ය මිනිහෙකුට කියන්න බෑනේ ඔහොම. දැන් අපි මොනවා හරි කිව්වොත් අනිත් දවසේ අඩුව පේනවනේ. අපි මෙහෙම මම් නම් මෙහෙමයි ඉන්න කියලා කියපු ගමන් අනිත් දවසේ ඒක කරගන්න බෑනේ. එතකොට ඒ තමයි කෙලෙස් ඇති බව. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් නැහැ. එනිසා නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි හොඳට බලන්න මේ විදියට. එතකොට ඔබට පෙනෙයි තථාගතයන් වහන්සේගේ මෙහෙම ඇහෙන් බලද්දිත් කනෙන් අහද්දිත් කෙලෙස් නැහැ කියලා ඔබට පේන්න පටන් ගනී. හැබැයි මහණෙනි එහෙම කියලා ඔබ මේක අතාරින්න එපා. ඇහෙන් බලද්දිත් කෙලෙස් නැහැ කියලා කායික ක්‍රියාවල, කනෙන් අහද්දිත් වාචසික ක්‍රියාවල කෙලෙස් නැහැ කියලා මේ හොයන එක නවත්තන්න එපා. හොයන්නේ මේ බලන්න භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්න අපි මේ ඔක්කොම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්නට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි එහෙම කියලා නවතින්නේ නැතුව තව දුරටත් කෙලෙස් තියනවද කියලා ඕන්න බලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කොහොමද මේ හොඳට බලන්න කිව්වා මේ බුදුරජාණන් වහන්සේ දිහා. සමහර කෙලෙස් තියනවා පින්වත්නි. ඒවා එකපාරම මතුවෙන්නේ හැමදාම නැහැ. කලින් කාලට තමයි ඒ කෙලෙස් මතුවෙන්නේ. ඒ කෙලෙසි මතුවෙන්නේ කලින් කාලට. ඒ කෙලෙසි මතුවෙන්නේ පරිසරය වෙනස් වුණාට පස්සේ. ඒ කෙලෙසි මතුවෙන්නේ සමහරට අදාළ තැනකට ගියාට පස්සේ. ඒ කෙලෙසි මතුවෙන්නේ දැන් එක බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා හිතාන හිටියා මං කතා කරන්නේ මං වචන කතා කරන්නේ මං සිත කලබල කරගන්නේ කියලා හිටියා. එතකොට ඕක ආරංචි වෙලා ගියා මුළු නගරෙටම මේ බමුණා කියලා තියෙනවා මං කතා කරන්නේ ඊට පස්සේ මේකට අභියෝග කරන්න කෙනෙක් ආවනේ. අභියෝග කරන්න තරුණයෙක් ඇවිල්ලා
මේ බ්‍රාහ්මණයා ඉන්න තැන ආවාසයක් හදාගෙන ඉඳලා පුංචි මේ තාපසයා ඉන්න තැන දවසක් මේ තාපසයාගේ කුටියේ ඉස්සරහට ඇවිල්ලා ගල් ගෙඩි දෙකක් තියලා ඒ ගල් ගෙඩි දෙක උඩින් වතුර මුට්ටියක් පුරවලා තිබ්බා. හරියට ලිප වගේ හදලා දැන් ලිපකට ගල් ගෙඩි 3ක් ඕනනේ. ගල් ගෙඩි 3ක් ඕනනේ ලිපක් හදන්න. ලික් ගල් 3ක්. මේ බ්‍රාහ්මණයාට පේන්න අර මිනිසයා කලේ ගල් ගෙඩි දෙක තිබ්බා. තියපු ගමන් අර වතුර එක පෙරළුණා. දැන් මේ බ්‍රාහ්මණයා අර කතා නොකරන බ්‍රාහ්මණයා මේක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ මිනිසා ආයෙ වතුර එකක් ගෙනාවා. ආයෙ ගෙනල්ලා අර ගල් ගෙඩි දෙක උඩින් තිබ්බ බැලන්ස් කරලා. එතකොට ආයෙ පෙරළුණා. දැන් උදේ වරුවේ හරි ගියේ නෑ. හවසත් අර ගල් ගෙඩි දෙක තියලා වතුර එකක් තිබ්බා. තියෙනකොට ආයෙ පෙරළුණා. ඊට පස්සේ තාමත් වතුර එකක් ගෙනලා තිනකොට මේ බමුණට දැන් මේක බලාගෙන ඉන්න බෑ. ඒ කතා කරන්නේ නැහැ කියලා නේ හිටියේ. නමුත් අරක දකින්නකොට ඉන්න බෑ. දිව නටනවා. කිව්වා ළඟට ගිහලා කිව්වා මෝඩ මිනිස්සයෝ ගල්ගෙඩි 3ක් තියාපන්. ගල්ගෙඩි 3ක් තියාපන්. ඉන්න බෑ මිනිසුන්ට කෙලෙස් මත. ඒ කියන්නේ තමන් හිතාන ඉන්න අදහස් අවස්ථානුකූලව එළියට එනවා. කලින් කලට මතුවෙනවා අපෙත් ඒ වගේ කෙලෙස්. අපේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ දිහත් බලන්න කිව්වා ඔය වගේ කලින් කලට මතුවෙන කෙලෙස් තියනවද කියලා. හොඳට බලන්න කිව්වා. සමහර සැතපෙන්න යනකොට ඊළඟට කෑම කනකොට දානේ වළඳනකොට කෙලෙස් මතුවෙනවා සමහරුන්ගේ. සමහරුන්ගේ කෙලෙස් මතුවෙනවා හොඳ ඇඳුමක් ලැබුණාට පස්සේ. සමහරුන්ගේ කෙලෙස් මතුවෙනවා පරිසරය වෙනස් වුණාම හුදකලා වුණාම කෙලෙස් මතුවෙනවා. සමහරුන්ට තනි වුණාට පස්සේ එක දිගට කෙලෙස් වැగిරෙන්න පටන් ගන්නවා. සමහරු නිදා ගන්න ගියාට පස්සේ කෙලෙස් මතුවෙවි යනවා. ඒ වගේ පින්වත්නි සමහර අවස්ථාවලදී කෙලෙස් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි හොඳට බලන්න කිව්වා. කලින් කලට මතුවෙන කෙලෙස් තියනවාද කියලා පරීක්ෂා කරන්න කිව්වා. එතකොට සංඝයා බලනවා බුදුරජාණන්සේ දැන් අපිට බලන්න තියෙන බුදුරජාණන් වහන්සේ දිහා බලන්න විදියක් නැහැ. අපිට තියෙන බුද්ධ චරිතයේ බුද්ධ දේශනාව දිහා බලනකොට බුදුරජාණන් වහන්සේගේ එකම තැනකවත් සරාගය මුල් කරගෙන කරපු දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේ ද්වේෂය මුල් කරගෙන කරපු දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේ මෝහය මුල් කරගෙන කරපු දේවල් නැහැ. එහෙම බුදුරජාණන්ගේ ජීවිතේ කොතනකවත් අර්බුදයක් හැදිලා නැහැ. දැන් අර්බුදයක් හැදෙනවා නම් gedaraක වේවා අපේ හැම කෙනාගේම එක්ක රාගය මුල් වෙලා, එක්ක ද්වේෂය මුල් වෙලා, එක්ක මෝහය මුල් වෙලා. අකුසලයක් මුල් වෙලාමයි. මේ අකුසල මූල නිසාමයි මේ ලෝභ දේශ මෝහ නිසාමයි ප්‍රශ්නයක් හටගන්නේ. එතකොට මේ ප්‍රශ්න හටගන්න ලෝභ දේශ මොහ නිරුද්ධ වෙලා නම් ඒක නට කොහෙන් ප්‍රශ්න හටගන්නද? කොහෙන් නම් ප්‍රශ්න ගැටලු හටගන්නද? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි උදේට බලන්න කිව්වා කලින් කලට මතුවෙන කෙලෙස් තිබේද? එතකොට පේනවා කිව්වා එහෙම බලනකොට තථාගතයන් වහන්සේගේ කලින් කලට මතුවෙන කෙලෙසයක්වත් හොයාගන්න විදියක් නැහැ කියලා සංඝයා තීරණයකට එනවා, නිශ්චයකට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔතනින් නවතින්න එපා. ඔතනින් නවතින්න එපා. තව දුරටත් බුදුරජාණන් වහන්සේ ගැන හොඳට හොයන්න කිව්වා. හොඳට හොයන්න කිව්වා. ඔබට මතකද පින්වත්නි අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පිරිසක් යවනවානේ බුදුරජාණන්සේ පිටිපස්සේ. බුදුරජාණන් වහන්සේ හැබෑවටම සම්මා සම්බුදු කෙනෙක්ද කියලා හොයාගෙන එන්න කියලා. එතකොට පිරිසම යනවා. පිරිස බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ මාස 7ක් එක දිගට යනවා. බුදුරජාණන්සේ පා තියෙන විදිය හොඳට බලනවා. එතකොට කෙලස් තියෙන මිනිස්යාගේ කකුල් එක දිගට වදිනවා. කකුලෙන් කකුල වදිනවා. බුදුරජාණන්සේක වදින්නේ නැහනේ.
ඊ පරිපූර්ණත්වය පුදුම සහගතයි. එතකොට මෙයාලා බුදුරජාණන්සේ පා තියෙන විදිය බලනවා. බුදුරජාණන්සේ හැරෙන විදිය බලනවා. බුදුරජාණන්සේ දානේ වළඳන විදිය බලනවා. පැන් එක ගන්න විදිය බලනවා. සිවුරු පොරවන විදිය බලනවා. මෙයාලා බුදුරජාණන් වහන්සේ දාන ටික අනන විදිය බලනවා. දානේ හපන විදිය බලනවා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා මොකද අතසෝදන විදිය බලනවා. බුදුරජාණන්සේ දානේ වළඳලා මොකද කරන්න කියලා බලනවා. දානෙන් පස්සේ ධර්මයේ කියද්දී එයාලට ප්‍රශංසා කළා තව කෙනෙකුට නිඳා කරනවද කියලා බලනවා. මේ ඔක්කොම බලලා බ්‍රහ්මායු බ්‍රාහ්මණයට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේනම් සම්බුදු කෙනෙක්මයි. මේනම් සම්බුදු කෙනෙක්මයි කියනවා. ඇයි කියනවා උඹලා එහෙම කිව්වේ? ස්වාමීනි අපි බලාන හිටියා මාස 7ක්. බලාන ඉන්නකොට දැක්කා ඒ උත්තමයා යන්නේ යම් විදිහකට කකුලෙන් කකුලයකට වදින්නේ. ඒ උත්තමයා කොහේ හරි යන්න පිටත් වුණොත් ඉස්සෙල්ලාම තියන්නේ දකුණු කකුල. ඒ උත්තමයා යම් තැනකට ගිහිල්ලා වාඩි වුණොත් කකුල් සොලවා ඉන්නේ. ඒ උත්තමයා කොන්ද ඍජු කරගෙන ඍජු සිතින් ආසනේ වාඩි වෙන්නේ. එකපාරම සැහැසි ලෙස ආසනේ වාඩි වෙන්නේ. සංසිඳීමෙන් ආසනේ වාඩි වෙන්නේ. ඒ උත්තමයන් වහන්සේ ආසනේ වාඩි වෙලා යම් මොහතක ධර්මයේ දේශනා කරනවද සිහියෙන්ම දහම් කරුණු කියනවා. ඒ උත්තමයන් වහන්සේ ඒ ආසනෙන් නැගිටින්න උනොත් සිහියෙන්ම ආසනෙන් නැගිටිනවා. සැහැසිව නැගිටින්නේ. ඒ උත්තමයන් වහන්සේ දානෙට වඩිනකොට ගොඩාක් වටපිට බල යන්නේ. ඍජු සිතින් තමන් ඉදිරියෙන් බලාන යන්නේ. හැබැයි ඒ මුනිවරයාට මේ වටපිටාවේ වෙන සිද්ධි සියල්ල ඒ උත්තමයා දන්නවා. ඒ උත්තමයා යම් පිටිපස්ස හැරෙන්න ඕන වුණොත් මුළු ශරීරයම හරවලා බලනවා මිසක් බෙල්ල විතරක් හරවන්නේ නැහැ. ඒ උත්තමයා නාගාවලෝකණයෙන් පසුපස බලන්නේ. ඒ උත්තමයන් වහන්සේ දානෙට වඩිනවා. දානෙට වැඩම කළාට පස්සේ පාත්‍රයේ හොදද්දී වතුරේ සද්ද එන විදියට පාත්‍රයේ හොදන්නේ. ඒ උත්තමයා ඒ පාත්‍රයේ සෝදපු පැන් ටික තමන් ඉන්න තැන දාන්නේ. ඒ සුදුසු තැනකට දාන්නේ. ඒ උත්තමයන් වහන්සේ දානේ පිළිගනිද්දී පාත්‍රයේ ගොඩාක් උස්සන්නේ. පාත්‍රයේ පල්ලයට කරන්නෙත් නැහැ. ගානට ඒක පාත්‍රය අල්ලන්නේ. පාත්‍රයේ පිරෙන්න බෙදා ගන්නෙත් නැහැ. අඩුව බෙදා ගන්නෙත් නැහැ. ඒ උත්තමයන් වහන්සේ දානි වළඳද්දී දානි බත් පිටක් අරගෙන ඒ මුව තුලට දාලා ඒ බත් පිට දෙතුන් වතාවක් හපලා ගිලිනවා. ඉන් අනතුරුව තමයි ඊළඟ බත් පිට ගන්නේ. එකක් කටේ තියාගෙන අනිත් එක මගට ගන්නෑ. සිහියෙන්ම දානි වළඳනවා. ඒ උත්තමයන් වහන්සේ දානි වළඳලා සියලු දාන වළඳලා ප්‍රනීත දේවල් වේවා දුෂ්කර දේවල් වේවා ප්‍රනීත නැති දේවල් වේවා ඒ සියල්ල සමසිතින් ඒ උත්තමයා වළඳනවා. වළඳලා පාත්‍රයට පැන් දාලා පාත්‍රෙයි අතයි එකවරයි සෝදන්නේ. අත වෙනම පාත්‍රය වෙනම සෝදන්නේ. ඒ ඉඳුල් වතුරු ටික සුදුසු තැනටයි දාන්නේ. ඊළඟට දානේ වළඳලා පාත්‍රයේ ආසනයේ තියලා මොහොතක් ඒ උත්තමයන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා අර දානේ දුන්න පිරිසේ ಗುಣ මකන්නෙත් නැහැ. දාණයට නිඳා කරන්නෙත් නැහැ. ඒ අය සතුටු වෙන විදිහේ දහම් කරුණක් කියලා ඒ ආසනේ නැගී හිටිනවා. නැගී හිටලා කිසිදු අපේක්ෂාවක් නැතුව ආපහු ඒ උත්තමයන් වහන්සේ වඩිනවා. ඒ උත්තමයන් වහන්සේ ඒ වගේ කෙනෙක් කිසිදු අඩුවක් නැහැ. පින්වත්නි අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ ගැනයි අපි කියන්නේ. ඒනම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. අපට වාසනාවක් මේ මං කිව්වේ ඒකයි මේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිච්ච යුගයක අපිට මෙවැනි සොඳුරු ගති ඇති සොඳුරු ගුණ ඇති බුදු කෙනෙක් ගැන අහනවා කියන එකත් පුදුම සහගතයි. සරණ යාම ගැන කවර කතාවද? සරණ යාම ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම බලන්න කිව්වා කලින් කලටවත් අල්ලා ගන්න දේවල් තියනවාද? කෙලෙස්. කලින් කලටවත් අල්ලන්න කෙලෙස් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නවතින්න එපා එතනින්.
හොඳට බලන්න කිව්වා. තව බලන්න. කොහොමද සමහර අයගේ ඇහෙන් බලනකොටත් කෙලෙස් පේන්නේ නැහැ කිව්වා. කනෙන් අහනකොටත් කෙලෙස් පේන්නේ නැහැ කිව්වා. කලින් කලට මතුවෙන කෙලෙසුත් නැහැ කියලා දැනගත්තට පස්සේ ඊතනින් නවතින්න නැතුව බලන්න කිව්වා. කෙලෙස් නැත්තම් මේ කෙනාගේ පිරිසුදු දේවල් තියෙන්න එපා. අඩු නැත්තම් ඒක පිරෙන්න පිරිසුදු දෙයක් එපා. බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිරිසිදු දේවල් තියෙනවද? එතකොට මේ භික්ෂුවට බලනවා භික්ෂුවට පේනවා බුදුරජාණන්සේගේ ජීවිතයේ අති පාරිශුද්ධ දේ තියෙනවා. මොනවද පාරිශුද්ධ දේ? ඒ උත්තමයන් වහන්සේගේ වචන පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ කතා කරන වචන අතිශයින්ම පිරිසිදුයි. ඒ වචනවල බොරුව නැහැ. ඒ වචනවල තනිකරම තියෙන්නේ සත්‍යය. ඒ වචනවල තනිකරම තියෙන්නේ සත්‍ය පිරීලා. ඒ වචනවල කේලම් නැහැ. ඒ වචන තව කෙනෙකුට නිඳා කරන එකක් නෙවෙයි. ඒ වචන කාලයට කියන ඒවා අකාලයට කියන දේවල් නෙවෙයි. ඒ වචනේ අභූතයෙන් චෝදනා කරන දේවල් නෙවෙයි. සත්‍ය සිද්ධ වෙච්ච දෙයක්මයි. අන් අයට යහපත පිණිසමයි දේශනා කරන්නේ. බුදුරජාණන්සේගේ වචන. පින්වත්නි මේ බුදුරජාණන්සේ වචන කී දහහක් කතා කරලා තියෙනවද? එක වචනයක්වත් දෙව් මිනිසුන්ට අහිත පිණිස නෑනේ. ඒ බුද්ධ වචනේ එක තැනකවත් හිස් වචනයක් නෑනේ. ඒ බුද්ධ වචනේ එක තැනකවත් දෙතිස් කතාවක් ගැන කියන්නේ නෑනේ. අර්ථයක් පිණිසමයි දහමක් දෙසන්නේ. කෙනෙක්ට යහපතක් පිණිසමයි දහමක් දෙසන්නේ. ඒ වචනය අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ එච්චර පිරිසුදුයි. එච්චර පිරිසුදුයි. ඒකයි බුදුරජාණන් වහන්සේට සාදු කියපු අය සංසාරයේ සමහර ජීවිතවල අරහත්ත්වයට පත් වෙලා නවතින්නේ සාදු කියපු අය. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මුළු වචන සංහාරයම පිරිසුදුයි. වචන සියල්ල පිරිසුදුයි. ඒකයි. ඒ නිසා පින්වත්නි මේ උත්තමයන් වහන්සේ සරණ යන්ට දිවි පුදා සරණ යන්ට අපිට වෙන විසඳුමක් නැහැ. එකම විසඳුම සාස්ත්‍රනාසේ සරණ යන එක. ඒකයි මේ සාස්ත්‍රනාසේ සරණ යන්ටයි මේ පහදින්න දේවල් හොයන්නේ. පහදින්න දේවල් හොයන්නේ. හැබැයි තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න පිනක් ඕන. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න මොකා බලවත් පිනක් ඕන. ඒ බලවත් පින නැත්තම් අපිට මොකක් හරි ඇදයක් පේනවා පින්වත්නි. අපිට බුදුරජාණන් ගැන කර්ම විපාකයක් හරි පිහිටෙනවා. මොකක් හරි ඇවිල්ලා අපි බුදුරජාණන් වහන්සේ අපහදවන්ට නම් කරුණු යෙදෙයි. පහදින්න කරුණු යෙදෙන්නේ නැහැ. පහදින්න කරුණු ඊටාම අඩු යෙදෙන්නේ. බුදුරජාණන්සේ වදාලා ඊළඟට බලන්න කිව්වා පිරිසුදු දේවල් තියනවාද? එතකොට කලින් කලට මතුවෙන දේවල් තිබ්බා ඊළඟට පිරිසුදු දේවල් තියනවාද කියලා බලන්න කිව්වා. එතකොට බුදුරජාණන්සේගේ වචන පිරිසුදුයි. ඊළඟට කායික ක්‍රියා මුළු මනින්ම පිරිසුදුයි. බුදුරජාණන් වහන්සේ කතා බහ කරද්දී යද්දී එද්දී ඊළඟට සිතද්දී ඊළඟට දානේ දම්පැන් වලදද්දී ඇස් වලින් පේනවනේ මේ බලන්නේ. ඊට පස්සේ සංඝයාත් එක්ක වාසය කරද්දී ඊළඟට මහා අමතුරු එක්ක වාසය කරද්දී කොහොමද ඉන්නේ කියලා බලන්න කිව්වා. එතකොට පෙනේ කිව්වා භාග්‍යතුන් වහන්සේගේ එහෙම හොයාගන්නට එකක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තවත් ওই විදිහට පරීක්ෂා කරද්දී එතනින් නවතින්නත් එපා. කිව්වා හොඳට පරීක්ෂා කරලා බලන්න. පළවෙනි ක්‍රමේ ඇහෙන් බලන්න ඊළඟට කනෙන් අහන්න කිව්වා අඩුපාඩු තියනවද කෙලෙස් නැහැ. දෙවෙනි එක බලන්න කිව්වා කලින් කලට මතුවෙන කෙලෙස් තියනවද හොයාගන්න නැහැ. ඊළඟ එක බලන්න කිව්වා ඒ බුදුරජාණන් වහන්සේ පිරිසුදු දේවල් ඇතිවද ඉන්නේ කියලා බලන්න කිව්වා. පේනවා බුදුරජාණන්සේගේ මුළු මනින්ම ජීවිතේම පිරිසුදුයි. ජීවිතේම පිරිසුදුයි.
වැරදුනා කියලා තැනක් නැහැ. ජීවිතේම පිරිසුදුයි. ඊළඟට බලන්න කිව්වා මේ පිරිසුදු කුසල් ඇතුවේ ඉන්නේ ළඟකදී ඉඳන්ද ගොඩාක් කල් ඉඳන්ද මේ කෙනා ඉන්නේ. මේ කෙනා ළඟදී ඉඳන් ඉන්නේ ගොඩක් කල් ඉඳන්ද ඉන්නේ කියලා බලන්න කිව්වා. දැන් බුදුරජාණන් දැන් එහෙමනේ සමහර අය ඉන්නවා කෙටි කාලයක් ඔන්න කුසල් වල පිහිටලා ඉන්නවා. කෙටි කාලයකට පස්සේ තීරණය කරනවා අපි අසවල් කාලයෙන් පස්සේ මේක අපේ සීලේ අවසන් කියලා ඔන්න ඒක අත්හරිනවා. දැන් ගත්තොත් එimhe නිගණ්ඨයෝ ඉන්නවා සමහර විට අවුරුදු 10ක් සීමා කරගෙන බඹසර රකින්නවා. අවුරුදු 15ක් සීමා කරගෙන බඹසර රකින්නවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මුළුමනින්ම ප්‍රතිඥා දීලා පාරිශුද්ධ බව තියෙන්නේ ළඟකදී ඉඳන් නෙවෙයි. යම් දවසක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිගෙයින් නික්මලා ඇවිල්ලා මේ සම්බුදු බව අවබෝධ කළාද එදා සිට පාරිශුද්ධයි. කොටින්ම කියන්නේ ගිහි කාලේ පින්වත්නි දුෂ්කර ක්‍රියා කරන කාලේ මහා බෝධිසත්වෝ තමන්ගේ හිතට එන කෙලෙස් පවා බෙද බෙදා බැලුවනේ. දැන් බෝධිසත්වයේ දුෂ්කර ක්‍රියා කරනකොට බෝධිසත්වයේ හිතට එනවා හිතන්ට කාම විතර්ක. ඒක තියෙනවා ද්වේදා විතක්ක සූත්‍රයේ තියෙනවා. භාග්‍යවතුන්ගේ හිතට එනවා කාම විතර්ක. එතකොට බුදුරජාණන්සේ බෝධිසත්වෝ ඒක දානවා ඒක පැත්තකට මෙන්න කාම විතර්කයක්. බෝධිසත්වයන්ට එනවා කාමයන්ගෙන් තොර නෙක්ඛම්ම විතර්ක. ඒක හිතනවා මෙන්න නෙක්ඛම්ම විතර්කයක් කියලා අනිත් පැත්තට දානවා. එතකොට මේ කාම විතර්කයි නෙක්ඛම්ම විතර්කයි දෙපැත්තට දදා බැලුවා. කාම විතර්ක කියන්නේ මේ ලාමක කාමයන් ගැන නෙවෙයි. සාමාන්‍ය ගෑනු පිරිමි ගැන හිතලා නෙවෙයි බුදුරජාණන්සේ එහෙම හිටියේ. බුදුරජාණන්සේ ඔන්න හිතනවා හිතන්ට උපම සාමාන්‍යයෙන් ඒක විස්තරේ තියෙනවා සාමාන්‍යයෙන් මලක් පිපිලා දැක්කොත් එහෙම ලස්සන මල් ගොමුවක්. හරි ලස්සන තැනක් කියලා හිතිච්ච ගමන් ඒක කාම විතරකයක් කියලා මහා බෝධිසත්වෝ ඒක දැන් මේක පැත්තකට. එච්චර දේවල් ඒ වගේ දේවල් පවා බෙද බෙදා බැලුවා. හිතන්න ඉඳගෙන ඉන්නකොට වේදනාවක් එනවා කොන්දට. හිතනවා මෙන්න හිත විසිරෙන විතරකයක්. මෙන්න හිත ගැටෙන විතරකයක්. ව්‍යාපාද විතරකයක්. ඒ පැත්තට දැම්මා. ඒ වගේ දේවල් පවා අපේ බුදුරජාණන්සේ බෙද බෙදා බැලුවා. එහෙව් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ උත්තමයා බෝධි මූලයේදී මේ ලෝකෙම අවබෝධ කරලා සම්මා සම්බුදු බවට පත් වුණාට පස්සේ ආය කොහෙනම් අඩුවක් තියෙන්නද? ගිහි කල එසේනම් සම්බුදු බව ලැබුවාට පස්සේ පින්වත්නි මණිකක් ඔප දැම්මා වගේ අඩු නෑ. දවසින් දවස ඔප දමන්ට සාතුනාසේ බැබලී හිටියා. තනි කරම ජීවිතේ පාරිශුද්ධව හිටියා. ළඟකදී නෙවෙයි. කුසල් උපන්නේ යන් දවසකද එදා සිට සාතුනාසේගේ බුදු නුවණ පරිපූර්ණයි. එකතු වෙන්න කියලා බුදු නුවණට දෙයක් නැහැ. බුදුරජාණන්ගේ ජීවිතේ මේක අයින් කළ යුතුයි කියලා අයින් කරන්න දෙයක් නැහැ. බෝධි මූලයේ පරිපූර්ණ වුණ ජීවිතේ ජීවිත කාලෙම පරිපූර්ණයි. අසිරියක්. එතකොට හොඳට සංඝයාට බලන්න කිව්වා පරීක්ෂා කර මේ සාතුනාසේ ළඟකදී දන්ද මේ කුසල් වල ඉන්නේ බොහෝ කල්ද පේනේ කිව්වා. මේක නිකන් එකතු කරගත්ත එකක් නෙවෙයි බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරපු කුසලයක් තුලයි වාසය කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා හොඳට බලන්න කිව්වා මහණෙනි එතනින් නවතින්නටත් එපා. දැන් බලන්න මෙහෙම කොහොමද අපි කියන්නේ සාමාන්‍ය මිනිස්සේ. Taman දිහා මගේ හරි පුළුවන් මේ අඩුව තියනවාද කියලා කියන්න බෑ. අනිත් දවසේ අඩුව එළියට එනවා. එතකොට පින්වත්නි අපිට සාමාන්‍ය ලෝකෙට අභියෝග තියෙනවා. පෙනෙන ලෝකෙමුත් තියෙනවා. නොපෙනෙන ලෝකෙමුත් අභියෝග තියෙනවා. අපි කිව්වොත් එහෙම හරි පුළුවන් නම් මගේ අඩුවක් හොයාපන්. එහෙම නැත්නම් අසවල් කෙනාගේ අඩුවක් හොයලා මට කියාපන් කියලා කිව්වොත් කොයි තරම් දේවල් තියෙනවද? දැන් මට එක තැනක් තියෙනවා ඒ කතාව විස්තරයක් තියෙනවා එක මේ තාපසියක් හිටියා. තරුණ තාපසියක්. ඇයගේ නම මට මතක හැටියට පාලි.
පාලි කියලා කියන්නේ නමෝ කාරණ පාලි කියන්නේ. ඒ කාලේ මිනිස්සුયો හිටියා ඒ තාපසිය සරණ ගිහිල්ලා. සරණ ගිහිලා මිනිස්සු හදිසියේ වැටෙන්න යනකොටත් කියනවා නමෝ කාරණ පාලි කියනවා. පාය පැටිලා වැටෙනකොට අපි කියන්නේ නමෝ බුද්ධාය කියලා. ඒ වගේ අර කාරණ පාලි ගැනත් කියනවා නමෝ කාරණ පාලි. කෑමක් කන්න යනකොටත් නමෝ කාරණ පාලි කියනවා. ගයක් විවෘත කරනකොටත් නමෝ කාරණ පාලි කියනවා. හැම පිට උගුර ගියත් නමෝ කාරණ පාලි කියනවා. මේ විදිහට ඕම මිනිසු පුරුදු වෙලා හිටියා. දවසක් එක මිනිහෙක් බාර් එකට ගිහිල්ලා තැබෑරුමට ගිහිල්ලා බොන ගමන් මේ මිනිහයා බීලා වෙරි වෙලා වැටෙන්න ගියා. මේ මිනිහයාගේ කටින් කියුණා නමෝ කාරණ පාලි කිව්වා. ඔතන හිටියා තරුණ ළමයෙක් කොල්ලෙක්. මේ කොල්ල අහනවා මේ මොකද්ද මේ උඹ ඒ කිව්වේ කියලා. කිව්වා අපේ උග්‍ර තපස් තියෙන කාරණ පාලි බැමිණිය ගැන ඒ සිහි කළේ කිව්වා. කොහෙද ඉන්නේ කියලා ඇහුවා. කිව්වා ඈ ඉන්නේ සොහොනේ. ඈ තරුණ වුණාට ඈ ඉන්නේ සොහොනේ කිව්වා. ඈ අවුරුදු බොහෝ ගාණක් 12ක් එක දිගට තපස් කරනවා කිව්වා. ඈ මනුස්ස වාසයෙන් වෙන් වෙලා ඉන්නේ කිව්වා. මිනිස්සු දකින්න ප්‍රිය නෑ. මිනිස්සු ගියොත් ඈ නේත්‍රා වසා ගන්නවා කිව්වා. ඈ මහා උග්‍ර තපසින් යුක්තයි. ඈ සොලවන්න බෑ කිව්වා කාටවත්. එතකොට අර තරුණයා කියනවා උඹ කියන්නේ ඇත්ත කතාවක් නම් ඔට්ටුවක් දාමුද ඇහුවා. හරි ඔට්ටුවක් දාමුක මොකද්ද කිව්වා. කිව්වා මං තව දවස් 7කින් ඒ කාරණ පාලි මේ බාර් එකේ නටවන්නම් කිව්වා. ඕන සාමාන්‍ය ලෝකෙට තියෙනවා පින්ගන්නේ අභියෝග. අපි කිව්වොත් එimhe පුළුවන් නම් මේ අවුස්සලා පෙන්නපන් කිව්වා ඊළඟ මොහොතේ අවුස්සන්න පුළුවන්. ඒ වගේ කාරණ පාලිව නටවන්නම් කිව්වා දවස් 7න්. අර කාරණ පාලිගේ දායකයා කිව්වා කොහෙ කරන්නද මං කහවණු මෙච්චර ගාණක් දාන්නම් කිව්වා. හරි එහෙනම් දාමු කියලා ඔන්න ඔට්ටුව ඇල්ලුවා. ඊට පස්සේ අර ඔට්ටුව අල්ලපු තරුණයා ගියා සොහන ගාවට. හොඳට බැලුවා වටපිටාව. වටපිටාව බලලා මොකද කළේ අර කාරණ පාලි ඉන්න කුටිය සොහනේ තියෙන්නේ අමු මිනි ගෙනත් දාන තැන. ඉතින් මෙයා තාපසයේගේ වෙස් අරගෙන අර කාරණ පාලිගේ කුටිය කිට්ටුවටම ගියා. කුටිය කිට්ටුවට ගිහිල්ලා ඔන්න ඒ සොහනේ කෙළවරකම කුටියක් හදාගෙන ඉනවා. තාපසයා දැන් ඉන්නවා. ඒ කුටිය අලුතෙන් හදාගත්ත කාරණ පාලි බැලුවා එළියට ඇවිල්ලා අලුත් තාපසයෙක් ඇවිල්ලා පිරිමි තාපසයෙක්. කාරණ පාලි ඇවිල්ලා බලනකොට තාපසයා ආවා. තාපසයා දැක්කේ නෑ වගේ කුටිය ඇතුළට ගියා. කාරණ පාලි හිතුවා තාපසයෙක් ඉඳදී ඔහුගේ පාඩුවේ හිටපුවාවේ මම මගේ පාඩුවේ ඉන්නම්. ඊට පස්සේ තාපසයා දෙවෙනි දවසේ තාපසයා එළියේ සක්මන් කරනවා. කාරණ පාලිත් එළියට ආවා කුටියෙන් තල්ලත්තු පැලෙන් එළියට. එතකොට තාපසයා කාරණ පාලි දැක්කා විතරයි ඉක්මනට කුටිය ඇතුළට ගියා තාපසයා. මේ අර තරුණයා දැන් තාපස වෙස් අරගෙන ඉන්නේ. කාරණ පාලි හිතුවා එකත් එකටම මේනම් උග්‍ර තපස් ඇති තාපසයෙක් ස්ත්‍රී රූපේ දකින්නවත් මොහු කැමති නෑ. ඊට පස්සේ තාපසයා කුටියට ගියා තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ තාපසයා සක්මන් කරනවා. කාරණ පාලිත් සක්මන් කරනවා. තාපසයා ටිකක් වෙලා ඉඳලා කාරණ පාලිය දිහා බලලා මූණ දිහා බලලා විතරක් කුටියට ගියා. කාරණ පාලි හිතුවා උග්‍ර තපස් ඇති තාපසයෙක්. හතරවෙනි දවසේ කාරණ පාලි සක්මන් කරනවා. තාපසයා සක්මන් කරනවා. තාපසයා ටිකක් වෙලා මූණ දිහා බලාගෙන හිටියා. කාරණ පාලි ටිකක් වෙලා මූණ දිහා බලාගෙන හිටියා ඇතුළට ගියා. ඊළඟ දවසේ තාපසයා පොඩක් hina වුණා. කාරණ පාලිත් පොඩක් hina වුණා. හයවෙනි දවසේ කාරණ පාලි දෙන්න කතා කරනවා විස්තර. කොහොමද ඔබතුමා කොහෙද? කින්ද මන්ද කියලා අහනකොට කිව්වා මං අසවල් රටේ. කාරණ පාලිගෙන් අහන ඔබ අවුරුදු කීයක්ද තපස්? අවුරුදු 12ක් කිව්වා. ඔබ අවුරුදු කීයද? මං අවුරුදු 30ක් කිව්වා අර මිනිසයා. ඔබට මොනවා හරි විශේෂ තවුස් ගුණයක් තියනවද? අනේ මොකක්වත් නැහැ කිව්වා. මටත් මේ එපා වෙලා ඉන්නේ කිව්වා මේ තාපස ජීවිතේ. අවුරුදු 30ක් ඉඳලත් මට මොකක්වත් නැහැ කිව්වා. මං ඔළුව උස්සලා මිනිස්සු දිහා බලන්නේ නැහැ කිව්වා. කියනකොට
කාරණපාලි කල්පනා කළා අවුරුදු 30ක් මේ තාපසයා තපස් රැකලා මුකුත් නැත්තම් මං අවුරුදු 12ක් දැන් මටත් ওই ටිකම තමයි කියලා හිතලා කාරණපාලික මටත් ඉතින් මේ අවුරුදු 12ක් මටත් මේකේ ලොකු කැමැත්තක් නෑ කිව්වා. ඊට පස්සේ දෙන්නම කතා වුණා. එහෙනම් අපි දෙන්න මෙහෙම ඉඳලා තේරුමක් තියනවා කියලාම කතා කරලා 7 වෙනි දවසේ යෝජනාවක් කළා. අපි එහෙනම් ගිහි ජීවිතයක් ගත කරමු කියලා දෙන්නාම කතා වෙලා ඕන්න ගමට පිටත් වුණා. යනින් ගමනේ ගොඩ වෙලා බාරකට ගියා. බාරකේ කාරණපාලේ 17ට බීලා 7 වෙනි දවසේ ඒ බාරකේ නටන්න පටන් ගත්තා. සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතය ඕක. අභියෝගයක් කළොත් ඒකෙන් අනිත් පැත්තට Tamanට වැටෙන්නේ. එහෙම නෙවෙයි බුදුවරුන්ගේ ජීවිත. සාමාන්‍ය බුදු කෙනෙක්ගේ ජීවිතේ ඍජු ජීවිතයක්. බුදු කෙනෙක් විරාගී බවට පත් වෙලා ඉන්නේ. කලින් කාලට කෙලිත් මතුවෙන්නේ නැහැ. ඒක පිහිටලා ඉන්නේ විසරද භවයේ. බොහෝ කලක සිට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම තීරණය කරන්නත් එපා කිව්වා. එහෙම දැක්ක පමණින් බලන්නකෝ සමහර මිනිස්සු ප්‍රසිද්ධ වෙනකොට කෙලෙස් මතුවෙනවා. ප්‍රසිද්ධ නොවි ඉන්න තාක් කෙලෙස් මතුවෙන්නේ නැහැ. මේ භාග්‍යවතුන්සේ මේ සූත්‍රයේදී වදාලා මහණෙනි පරීක්ෂා කරලා බලන්න කිව්වා. ප්‍රසිද්ධ වෙච්ච ගමන් කීර්තිමත් වෙච්ච ගමක් ආන් ඒ කෙනාගේ ජීවිතය තුළ පිරිහීමක් දකින්න ලැබෙනවා. ඒ කෙනාගේ කුසල් වල පිරිහීමක් දකින්න ලැබෙනවා. හොඳට බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ රාජ මහා අමාත්‍යවරු පරිහරණය කරනවා. බුදුරජාණන් වහන්සේ රාජකීයයන් සමග කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ මෙවැනි සොඳුරු මාලිගාවල වාසය කරනවා. එහෙම වාසය කරද්දී මේ වගේ මහා දැන් භාග්‍යවතුන් වහන්සේගේ සවැත් නුවර ජේතවනාරාමේ සඳුන් කුටියෙන් හදලා දුන්නේ. සවැත් නුවර ජේතවනාරාමයට ඇතුළු වෙන දොරටුව විශාල ద్వාර මණ්ඩපයක් තිබ්බේ. එතකොට සම්පූර්ණයෙන්ම සඳුන් කුටියක් බුදුරජාණන්සේට හදලා දුන්නේ. ලස්සන රමණීය භූමියක්. දකින්නකොට ප්‍රිය උපදන භූමියක්. මිනිස්සු ගිහිලා ඒ භූමිය දැකලා රමණීය බව දැකලා විඳලා බණත් අහලා ඉන්නේ. එතකොට නිකන් මුඩුක්කු නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු ආරාම. ඒවා රමණීය භූමි. ඒවා මහා ප්‍රාසාද. ඒව තුල භාග්‍යවතුන් වහන්සේ ඒවට නොයලී ඒ තුල වාසය කළා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධයටපත් වෙලා හිටියත් කෙලෙස් මතුවෙන්නේ නැහැ. බුදුරජාණන්සේ ප්‍රසිද්ධ මනුස්ස ලෝකෙ විතරද? දෙවියන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධයි. බ්‍රහ්මයන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධයි. මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධයි. දෙව් මිනිස් ලෝකයේම අපේ ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රසිද්ධ වෙලා ඉද්දී පින්වත්නි කෙලෙසයක් මතුවෙන්නේ නැහෙනි. අද කාලේ නම් කොච්චර තියෙනවද? සමිතියක සමාගමක සභාපතිකම දුන්නොත් ඒ මිනිස්සයා එතනින් ඉවරයිනේ. ඉවරයිනේ එතනින්. එතකොට චිකාග් ලෝකෙට මේ ප්‍රසිද්ධ වෙච්ච ගමන් ඒ මිනිස්සයා දැන් හිතන්න සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවා හිතන්න මොනවා හරි නාට්‍යකින් හරි ඔන්න ප්‍රසිද්ධ වුණා. එයා ඒ ප්‍රසිද්ධ බව රැකගන්න එහෙම නැත්නම් සින්දුවක් කියලා ප්‍රසිද්ධ වුණා. එහෙම නැත්නම් යමක් කරලා ප්‍රසිද්ධ වුණා. ඒ ප්‍රසිද්ධිය රැකගන්න එයා ලොකු උත්සාහයක් ගන්නවානේ. ඒ වෙනුවෙන් එයා එක එක දේවල් කරනවා. එක එක නිර්මාණ කර දානවා. සමහරට බොහෝ පව් රැස් වෙන දේවල් කියන උතුම් සංඝයාට නිඳා කරන ප්‍රසිද්ධිය බලාගෙන. උතුම් කුසල් වඩන සත්පුරුෂ උතුමන්ට නිඳා කරනවා ප්‍රසිද්ධිය හොයාගෙන. එතකොට දැන් කාලේ තියෙන ප්‍රසිද්ධ අයට නිඳා කළොත් එහෙම නැත්නම් උතුම් අයට නිඳා කළොත් ඒකින් එයා ප්‍රසිද්ධ වෙනවා. ඒකින් කෙලෙස් මතුවෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ හොඳට බලන්න කිව්වා. මේ කියන්නේ කෙලෙස් මතුවෙන තැන් මේ. එතකොට අපිට හිතා ගන්නවත් බැරි තැන් ශාස්ත්‍රුන් වහන්සේ පෙන්නලා දෙනවා කෙලෙස් මතු කරවන. කෙලෙස් මතුවන තැන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා එහෙමත් බලන්ට. එතකොට පෙනේ කිව්වා බුදුරජාණන් වහන්සේගේ කොතනකවත් ජීවිතේ කෙලෙස් මතුවෙන ස්වභාවයක් පේන්න නැහැ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතනිමුත් නවතින්න එපා. ඊළඟට බලන්න කිව්වා මේ බුදුරජාණන් වහන්සේ මේ කීර්තිමත් වෙලා ඉන්නකොටත් කෙලස් දකින්න නැත්තම් බලන්න කිව්වා මේ බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් දැන් වෙන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ බුදුරජාණන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ බයටද? කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ බයටද? එහෙම නැත්නම් මේ කාමයන්ගෙන් විරාගී බවට පත් වෙලාද? බිය රහිත බවට පත් වෙලාද? එහෙම නැත්නම් බයටද කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ? සාමාන්‍යයෙන් අපි කාමයන්ගෙන් වැරදි වැඩක් කරන්න බයයිනේ. අපි සාමාන්‍යයෙන් බය මොකද? ලෝකේ නිඳා කරයි කියන බයට අපි කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. හිතන්න. අපි අසම්මත කාමයට යන්නේ. සමහරට ප්‍රසිද්ධියේ පිරිසක් ඉන්න තැන ෆෝන් එකෙන් වැරදි දෙයක් බලන්ට ලැජ්ජයි. ඒ හේතුව ලෝකෙන් නිඳා ලැබෙයි කියලා. එහෙම නැත්නම් සතර අපායේ උපදී කියලා බයට තමයි අපි කාමයන්ගෙන් වෙන් වෙන්නේ. නිරේයයි කියන බයට තමයි අපි කාමයන්ගෙන් වෙන් වෙන්නේ. අපි പ്രേත ලෝකයයි මෙවැනි පාපී අකුසල් කළොත් අපිට දුක් විපාක ලැබෙයි කියන බයට තමයි අපි කාමයන්ගෙන් වෙන් වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වුණේ බයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වී සිටින්නේ විරාගී බව නිසා. බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වී සිටින්නේ බුදුරජාණන්ගේ සිත නෙළුම් පතක් වගේ නිසා. වාරි පොක්කර පත්තව ආරග්ගේරීව සාසපෝ යෝ නලිප්පති කාමේසු තමහං බුරෝමි බ්‍රාහ්මණ වාරි පොක්කර පත්තව හරියට නෙළුම් පතක ජලයේ වතුර බින්දු රැඳෙන්නේ නැහැ වගේ විරාගී උත්තමයා බුදුරජාණන් වහන්සේ. ආරග්ගේරීව සාසපෝ ඉදිකටුවක් උඩ අබයටයක් තියන්න බෑ වගේ බුදුරජාණන් වහන්සේ කාමයන් එක එකතු වෙන්නේ නැහැ. යෝ නලිප්පති කාමේසු කාමයන් එක එකතු නොවි වාසය කරන්නේ ඒ උත්තම බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි ආන්ගේ සිත නිකලස් වෙලා තියෙන්නේ බිය රහිත වෙලා තියෙන්නේ විරාගී බව නිසා. නැතුව කාමයන් ඇසුරු නොකර ඉන්නේ බයකට නෙවෙයි. සාමාන්‍ය ලෝකේ බය නිසා ඒකෝ ආදීනව නිසා, නිරයන්ට තියෙන බය නිසා, නින්දා පහසට බය නිසා තමයි අපි මේ පව් වලින් වැළකීලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විරාගී බව නිසායි වැළකීලා ඉන්නේ. ආන් එහෙමත් ওই විදිහට බලන්ට කියලා අපි බුදුරජාණන් වහන්සේ සංඝයාට කියා දුන්නා. මෙහෙම කියා දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න භික්ෂුවක් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ මෙහෙම. දැන් අපිට බුදුරජාණන්සේගේ හිත බලන්න බෑ. අපිට බුදුරජාණන්සේගේ සිතේ වැඩ කරන රටාව අඳුන ගන්න බෑ. අපිට තියෙන්නේ මේ විදිහට අඳුන ගන්නට. එහෙම අඳුන ගත්තට පස්සේ ඔන්න මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ අහනවා මහණෙනි එහෙම භික්ෂුවක් අඳුනගෙන ඉන්නකොට ඒ භික්ෂුවගෙන් අනිත් අය ඇවිල්ලා හයි කිව්වා. දැන් යම් භික්ෂුවක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට හොඳට අඳුනගෙන ඉන්නකොට අනිත් මිනිස්සු ඇවිල්ලා හයි කිව්වා අනිත් අය ඔබ කොහොමද කියන්නේ මොන ස්වභාවය දැකලාද ඔය විදියට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ? එහෙම නැත්නම් කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ බය නැතුවයි විරාගී බව නිසයි කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ කියලා ඔබ කොහොමද කියන්නේ කියලා කවුරු හරි කෙනෙක් අහයි. එතකොට කියන්න කිව්වා හැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත භික්ෂුවක් ඉන්නවා නම් එයාට කියන්න කිව්වා බුදුරජාණන් වහන්සේ සංඝයා මැද ඉන්නකොට, බුදුරජාණන් වහන්සේ රහතුන් මැද ඉන්නකොට, බුදුරජාණන් වහන්සේ නොමග ගියුන් එවුන් ළඟ ඉන්නකොට, බුදුරජාණන් වහන්සේ පිරිසට අනුශාසනා කරනකොට ලාභ සත්කාර ලැබෙද්දී නොඇලී ඉන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිරිස අතරේ ඉද්දි ලාභ සත්කාර වලට ආමිෂයට නොඇලී නොගැටී ඉන්නවා. හැබැයි සමහර මිනිස්සුන් ලාභ සත්කාර වලට ගැලෙනවා, ඇලෙනවා. ඒවා දැකලවත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ට නිඳා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒවට නිඳා කරන්නේ අනිත් අයට. බුදුරජාණන් වහන්සේ නොඇලී ඉන්නවා. මේ කාරණාව බය නැතුව කියන්නේ මේක බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන්ම වදාළ එකක්. මේ වචනේ කිව්වේ මං විරාගී කියලා කවුද?
බුදුරජාණන් වහන්සේමයි. එතකොට ඒක නිලේසි කෙනෙකුට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේමයි මං විරාගී කියලා වදාළේ. මං නිකලෙස් කියලා වදාළේ බුදුරජාණන් වහන්සේමයි. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි අපේ සරණ ගියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට කාමයන්ගෙන් නොයලි විතරාගී බවට පත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන මේ විදියට කොහොමද? පින්වත් මහණෙනි, මේ විදියට කතාබස් කරන ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ශ්‍රාවකයෙක් බණ අහන්ට යන්න සුදුසුයි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ තව තවත් උසස් විදියට ඒ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ රසවත්ව කියා දෙනවා. දැන් අර විදියට හඳුනාගත්ත ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. දැන් මෙයා හොඳට හඳුනාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තව තවත් රසවත් විදියට ඒ භික්ෂුවට බණ කියා දෙනවා. ධර්මයේ කියා දෙනවා. අර්ථ මතු කරමින් කියා දෙනවා. කියා දෙනකොට පව් පිං මතු කරලා කියා දෙනවා. මහණෙනි, ශාස්ත්‍රුන් වහන්සේ භික්ෂුවට ඒ විදියට උසස් අයුරින් පව් පිං විස්තර කරමින් දහම් දේශනකොට ඒ භික්ෂුව ඒ ධර්මයේ භික්ෂුවට තේරෙන්න පටන් ගන්නවා. භික්ෂුවට තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ කාරණා ටික පැහැදිලි කරගන්න. ඒ තමයි අපිට ධර්මයෙන් පිළිසරණක් ගන්නට නම් පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ හොඳට අඳුනගෙන ඉන්න ඕන. අපිට ධර්මයෙන් පිළිසරණක් ගන්න නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ස්වභාවය අඳුනගෙන තියෙන්න ඕන මෙවැනි උත්තමයෙක් කියලා. ඒ තරමටයි අපිට පිළිසරණ තියෙන්නේ. අඳුනා ගන්න තරමට. භාග්‍යවතුන් වහන්සේ වදාලා එතකොට භික්ෂුවට අර ධර්මයේ තේරෙන්න තවත් තේරෙනවා කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන් ස්වාකාතයි. ඒ බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් සුපටිපන්නයි කියලා පහදින්නේ මොකේද? තුනුරුවනට. බුදුරජාණන් වහන්සේට පහදින කෙනා තුනුරුවනටම පැහැදෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධයි, ධර්මයේ ස්වාකාතයි, සංඝයා සුපටිපන්නයි කියලා පහදිනවා. ඇයි? කරුණ සහිතයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි, එතකොට භික්ෂුවගෙන් අනිත් අය අහන්න පුළුවන් කිව්වා මෙහෙම. මොනවා දැකලාද බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධයි කියන්නේ? මොනවා දැකලාද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි කියන්නේ? මොනවා දැකලාද ඒ බුදුරජාණන් වහන්සේගේ සංඝයා සුපටිපන්නයි කියන්නේ? එතකොට කියන්න කිව්වා මං බුදුරජාණන් වහන්සේ ළඟ හොඳට අඳුනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න ගියා. එතකොට බුදුරජාණන්සේ උසස් විදියට මට බණ කිව්වා. රසවත් විදියට බණ කිව්වා. එහෙම රසවත් විදියට කියනකොට මට ඒ ධර්මයේ තේරෙන්න පටන් ගත්තා. ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය මට අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ ගැන මට පැහැදීමක් ඇති වුණා. මෙන්න වචනයක් තියෙනවා තේරුම් ගන්න. මේක ඔබ අහලා ඇති. ඒ පැහැදීම මගේ මුල් බැසගත්තා. ඒකට කියන්නේ ආකාරවතී සද්ධාව කියලා. ඒකට කියන්නේ ආකාරවතී සද්ධාව කියලා. මා තුල ඒ ශ්‍රද්ධාව හොඳට මුල් බැසගත්තා. තථාගතයන් වහන්සේ වචන වලින් කියන දේවල් අහගෙන ඉඳලා ශ්‍රද්ධාව මුල් බැසගත්තා. ඒ ශ්‍රද්ධාවයි මට තියෙන්නේ. කිව්වා මේ මා තුල ඇති වෙච්ච ශ්‍රද්ධාව කිසිදු ශ්‍රමණයෙකුට, කිසිදු බ්‍රාහ්මණයෙකුට, කිසිදු දෙවියෙකුට, කිසිදු මාරයෙකුට, කිසිදු බ්‍රහ්මයෙකුට, ලෝකයේ වෙන කිසිදු කෙනෙකුට මට ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න බෑ කිව්වා. මාගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න බෑ. ඒ තථාගතයන් වහන්සේ නුවණින් පරීක්ෂා කරයි මෙයා ධර්මය අසාසා සරණ ගියේ. දැන් පින්වත්නි, මේන් එන ක්‍රමේ, මේන පහදින්ට හොයන ක්‍රමේ. එතකොට මේ පහදින්ට හොයන ක්‍රමේ පින්වත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේ තමයි මේක අපිට කියා දෙන්නේ. මේ දේශනාව කියා දුන්නාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ එතන වැඩ හිටපු සංඝයා ගොඩාක් සතුටු වුණා. ගොඩාක් සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සාදු නාද දීමින් ඒක අනුමෝදන් වුණා. එතකොට පින්වත්නි, මේ ක්‍රමය තමයි අපිටත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න නම් බුදුරජාණන් වහන්සේ ගැන හොයන්න. බුදුරජාණන් වහන්සේ ගැන
පහදින්න දේවල් හොයන්න. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගන්න දේවල් හොයන්න. බුදුරජාණන් වහන්සේ සරණ යන්න දේවල් හොයන්න. බුදුරජාණන් වහන්සේ ගැන සරණ යන්න දේවල් හොයා හිතන්න මැණික් ආකාරයකට බැහැලා සිතු විලසට මැණික් අහුලා ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේගේ ගුණම හොයන්න මේ කාලේ පින්වත්නි අපි මිනිස්යාගේ හිතවල කුසල් පිහිටනවට වඩා අකුසල් අගේට පිහිටනවා. පිරිහුණු හිතක අකුසල් අඩුපාඩු නම් අගේට පිහිටනවා. බුදුරජාණන් වහන්සේ ගැන පහදින එක මනාකොට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ කාලේ ලැබිච්ච මේ අපිට කෙටි කාලයක් මේ අපි සරණ ගිල්ලා ඉන්නේ මෙවැනි ගුණ තියෙන බුදු කෙනෙක්. ඒ උත්තමයන් වහන්සේගේ ධර්මය අපිත් කතා වෙනවා. මේ සවන් වලින් අපි මේ ලෝකේ දුර්ලභ ධර්මය අහනවා. දවස පුරාම බණ අහනවා. ඒ නිසා මේ ලාභය පින්වත්නි අපට ලැබුණේ සංසාරේ පිනකට. ඒ සංසාරේ පිනට ලැබිච්ච එකෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි. ඒ නිසා මේ ලැබුණ අවසාන අවස්ථාව කියලා හිතන්ට. අවසාන අවස්ථාව අපිට ලැබිලා තියෙන මේ ජීවිතයේ උතුම් තිසරණේ පිහිට ගන්නට සාතුන් වහන්සේ හඳුන ගන්නට ධර්මය හඳුන ගන්නට සංඝයා හඳුන ගන්නට තිසරණේ හඳුනාගෙන අර විදිහේ සද්ධාාවක් ඇති කරගත්තොත් මේ කියපු විදිහේ සද්ධාාවක් හොඳට ඇති කරගත්තොත් ඒ අයට මේ බුදු සසුනේ පිළිසරණක් තියෙයි. ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය පිහිටයයි. ඔබ අප සියලු දෙනාට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් හදවතින් සරණ ගියොත් එපමණමයි පිහිට පිළිසරණ. ඒ නිසා පින්වත්නි අද දවසේ ඔබට අසන්ට ලැබුණේ රමණීය බුදු වදන් ඇති සොඳුරු දේශනාවක්. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ තිබෙන විමාංශක සූත්‍රය නුවණින් විමසීම ගැන වදාළ දේශනාව. ඉතින් පින්වත්නි මෙවැනි සොඳුරු පැහැදීමක් ඇති කරගෙන මෙවැනි හඳුනා ගැනීමක් ඇති කරගෙන මෙවැනි ශ්‍රද්ධාවක් උපදගෙන ඔබ අප සියලු දෙනාට ආකාරවතී ශ්‍රද්ධාව උපදගෙන මේ ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්ට අප සියලු දෙනාට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද සත්‍යන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තාර ශ්‍රී සද්ධර්මයෙන් අපට අනුශාසනා සිදු කොට වදාලා. ඉතින් සාත්‍රුන් වහන්සේ නම් වූ අනන්ත ගුණ සාගරයට ගුණ ආකාරයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ අපට හැකි ආකාරයෙන් ගුණ වශයෙන් මෙනෙහි කරමින් ඒ උත්තම ලාභය නොසෙල්වෙන පැහැදීම පිණිස මාවත සකස් කරගන්නේයි අපට ගරුතර මහා සංඝරත්නය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් අනුශාසනා සිදු කොට වදාලා. ඉතින් අපට අනුකම්පා සහිත වූ ඒ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.